දරුවනේ තෙරුවන් සරණයි. යාන්ත්‍ර විද්‍යාව පිවිසීම සම්බන්ධව දේශන කීපයක් ගිහිල්ලා යාන්ත්‍ර විද්‍යාවට ඇතුල් වෙලා ඒ වගේම ඒ කරපු කොටස් ඔයාලට තේරුම් ගන්න චූටි ගැටළු පේපරයක් දීලා ඒකේ උත්තර දිහා බලලා ඔන්න 4 වෙනි කොටසට මම අද ඇතුල් වෙනවා. අපි හිතියේ කොහෙද? නිශ්චල වස්තු ගැන. තව යන්නේ නිශ්චල වස්තු. නිශ්චල සමතුලිත වස්තු සම්බන්ධව. දරුවනේ නිව්ටන්ගේ පළවෙනි නියමය මුල් කරගෙන තමයි ඉතින් මේකේ යන්නේ. එතන ළමයි විශේෂයෙන්ම බල දෙකක් යටතේ ගොඩනැගෙන සංප්‍රයුක්ත බලයේ සම්බන්ධව තමයි අපි ගත්තේ. බල දෙක එකම දිශාවට නම් සංප්‍රයුක්ත බලය එම දිශාවට. එයාගේ විශාලත්වය බල විශාලත්වය එකතුව කිව්වා. 2යි 5යි නම් බල දෙක එකම දිශාවට නම් සංප්‍රයුක්තය 7යි නිව්ටන්. අර බලවල දිශාවට නම්. ඔය දෙන්න ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරමු. එක්කෙනෙක් 5යි එක්කෙනෙක් 2යි සංප්‍රයුක්තයේ විශාලත්වය අන්තරයට සමානයි බල විශාලත්වය. 5න් 2 3යි. කොහෙද දිශාව? වැඩි බලයේ දිශාවට. නැගෙනහිරට 5යි බටහිරට 2යි සංප්‍රයුක්තයේ 3ක් හැදිලා නැගෙනහිර පැත්තට යන්න යනවා. ඔක තමයි මේ බල දෙක සංප්‍රයුක්තයේ අපි කතා කරේ මෙතෙක්. ළමයි විශේෂ තැන් තියෙනවා. අපි ඉස්සරහට ඉගෙන ගන්නකොට ඕන පැත්තකට හරව ගන්න පුළුවන්. විශේෂ දෙයක් මම කියලා දුන්නා. බල දෙකකින් ලැබෙන ලොකුම විශාලත්වය ඇති සංප්‍රයුක්තය හම්බ වෙන්නේ බල දෙක අතර කෝණී බිඳුවක් විතර. එහෙම නැත්නම් එකම දිශාවට ක්‍රියා කරන විට. ඒ වගේම බල දෙකකින් ගන්න පුළුවන් අවම සංප්‍රයුක්ත විශාලත්වය හම්බ වෙන්නේ බල දෙක ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන විට. එහෙනම් බල අතර කෝණය කොච්චරද? අංශක 180ක් ආනත වෙන විට ප්‍රතිවිරුද්ධ විට. ඒ අතර ඕනෑම විශාලත්වයකින් සංප්‍රයුක්ත බලයක් ගන්න පුළුවන්. බල දෙකේ ආනතය වෙනස් කරමින්. ඔන්න ඔය කතන්දර ටික අපි මෙතේ බල දෙකක් ඇත්තේ සංප්‍රයුක්තය ඇත්තේ කතා කරා. ඉතින් පුතා බල කියන්නේ දෛශිකනේ. බල වෙන්න පුළුවන් වෙනත් බල වගේ තියෙන දෛශික ඕනෑම සඳහා ඔය මම කියපු දේ එකගයි. ඒ වගේම ගණන් විවිධ පාඩම් වල හදනකොට අපිට හම්බ වෙනවා පුතා මේ අභිලම්බව ක්‍රියාත්මක වන දෛශික. එක්ක බල දෙකක්, එක්ක ප්‍රවේග දෙකක්, එක්ක විස්ථාපන දෙකක්, එක්ක ගම්මියතා දෙකක්. ඒ වගේ අභිලම්බ දිශා ඔස්සේ ක්‍රියාත්මක වන දෛශික හම්බ වෙනවා. මේ දෛශික දෙක සංප්‍රයුක්තය කියන එක නිකන් මතක තියෙන එක ලේසි මේ යාන්ත්‍ර විද්‍යාව නෙවෙයි අනෙක් පාඩම් සඳහා. යාන්ත්‍ර විද්‍යාව නම් මේ අභිලම්බ දෙන්න මොනවද? එක්ක ප්‍රවේග දෙකක්, එක්ක විස්ථාපන දෙකක්, එක්ක බල දෙකක්, ඒ වගේ ගම්මියතා දෙකක්, ත්වරණ දෙකක්. යාන්ත්‍ර විද්‍යාවේ බොහෝ දෛශිකයන් සඳහා මේ අභිලම්බ දෛශික දෙකක් ක්‍රියා කරන විට සංප්‍රයුක්ත දෛශිකයක් ලබා ගැනීම වැදගත් වෙනවා. ඒක සරල ක්‍රම තියෙනවා, තියරි වශයෙන් ගන්න විදිහක් තියෙනවා. මම ඉස්සෙල්ලාම සරල ක්‍රමයේ කියලා දෙන්නම්. යතුරු දාලා දොරක දොරක් අරගන්න එක සරල ක්‍රමයි. නමුත් ඒ යතුරෙන් දොර ඇරෙන්නේ ලොක් වෙන්නේ කොහොමද කියලා ඒක ගලවලා ඒකේ යාන්ත්‍රික ක්‍රමවේදී මෙකනිසම් එක ඉගෙන ගන්න එක තව එකක්. දැන් ඉස්සෙල්ලා හරි පහසුවේ සරල ක්‍රමයේ දැනගෙන පස්සේ අපි සංකීර්ණ ක්‍රමයට යමු. හොඳයි. මේ බලන්න. මේ තියෙන්නේ අපි හිතමු එක බලයක්. 5යි නිව්ටන්. අපි හිතමු මේ තියෙන්නේ 12යි නිව්ටන් බලයක්. මේ බලයට අපි නමක් දාමු x කියලා. මෙයා නමක් දාමු y. y අක්ෂයේ දිගේ තියෙන සා y. x අක්ෂයේ දිගේ තියෙන සා x. දැන් දරුවනේ මෙන්න මේ දෛශික දෙකේ නැත්නම් බල දෙකේ සංප්‍රයුක්ත බලය ඕනි කිව්වොත් විශාලත්වය කිව්වොත්
හරි සරලයි. මම කිය සරල ගන්නේ අභිලම්බ සමදෛශික දෙයක් සජාතීය දෛශික දෙයක්. එහෙම නැත්නම් බල දෙක සම්ප්‍රයුක්ත ආහාර සමානයි එක එකේ වර්ගවල එකතු වේ මුලට. එෂ් කියන්නේ කීයද? පහේ වර්ගය. y කියන්නේ කීයද? 12 වර්ගය. 25යි 144යි එකතු වුණාම 169යි 13යි. අදී පස්සේ මැරෙන කාල අමතක කරන්න එපා. අභිලම්බ බල දෙක සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය සරලව ගන්නවා නම් එක එකේ වර්ගවල එකතු වීම ඕනේ. ලේසිනේ. එහෙමනම් ළමයි ඔක චුට්ටක් දැන් අර යතුරු දාන්න දොර ඇරියානේ. ඒක සරලයි. අපි යතුරු අරන් එක හැඩේ බලනවා නේද? මේකේ හැඩේ මේ විදියට කට්ට මෙහෙම තියනවා කියලා බලනවානේ. අන්න ඒ වගේ මේකේ පොඩ හැඩේ බලමු මේ සරලේ. ඇත්තට මෙයාගේ දිග මනසි තියෙන්න ඕනි 5යි. ඇයි? දෛශිකේ විශාලත්වය දිග සමානුපාතිකයි. සරල රේඛාවක දිගට සමානුපාතිකයි. එහෙනම් මේකේ දිග මනසි තියෙන්න ඕනි 12. අන්නේ දෙන්න අරගෙන මම අඳිනවා සමාන්තර ආශ්‍රය. මේක න ඍජුකෝණ ආශ්‍රය. අනේ ඍජුකෝණාශ්‍රේ මේ දෙන්න ඡේදනයේ වෙන ලක්ෂ්‍ය හරහා යන විකරණේ ලකුණු කරනවා. දැන් ඉස්සෙල්ලා කරේ යතර දාලා දොර ඇරියා සමදයක්. දැන් මට ආශයි මේ මෙකනිසම් එක ඉගෙන ගන්න පොඩ්ඩක්. ඉස්සෙල්ලාම මම බලන යතුරේ තියෙන අර කට්ට කපපු හැඩ ස්වභාවය ආකාරය බලන්න. පැත්තට රවුම්ද ඒ වගේ. අනේ වගේ වෙලින්නම් මේ ඉදිරියන්නේ. 5ක් දිගයි 12ක් දිගයි ඍජුකෝණාශ්‍රයෙන්ද ඡේදනයේ වෙන ලක්ෂ්‍ය හරහා විකරණයෙන්ද. මෙන්න මෙයා තමයි සම්ප්‍රයුක්තේ නියෝජනය කරන්නේ. ඒ කියන්නේ මේ රේඛාවේ දිගේ විශාලත්වයෙන් තමයි සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය ලබා දෙන්නේ. දිශාව ලැබෙන්නේ යම් බලයකට දක්වන ආනතිය. මම කියනවා 5 නිව්ටන් බලයට මෙයා මෙච්චර ආනතියකින් සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙම නැත්නම් 12 නිව්ටන් බලයට මෙච්චර ආනතියකින් තමයි සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ. මම මේක ලකුණු කරේ මොකක් කියලාද? තීටා කියලා. කෙනෙක් කියව 45යි කියලා. 45 වෙන්නේ ළමයි පුංචි කාලේ ඉඳන්ම දන්නවා. පාද දිග ඍජුකෝණාශ්‍රයේ සමානව පමණයි ඒක අංශක 45ක් වෙන්නේ. තේරුණා? එහෙම නෙවෙයි මේක. මේ දිග 5යි මේ දිග 12යි. එහෙනම් 45 වෙන්න බෑ. මේ කෝණය හොයන්නේ කොහොමද? අපි දන්නවා tan theta ලියන්න පුළුවන්. ඇයි මම ඒක ලියුවේ? ඇයි දෙයියනේ මම දන්නවනේ සම්මුඛ පාදේ. මම දන්නවනේ බද්ධ පාදේ. ඔය දෙන්නගේ බිහි වෙන tan theta එනම් දැනගන්න එක සරලයිනේ. ළමයි tan theta සමානයි සම්මුඛ පාදේ 12 බද්ධ පාදේ 5. ළමයි මේක වගු පොතකින් බලන් දෙනවා. මන් දුන්න වගුවෙන් මේ උත්තරේ ගන්නවා. පහසුයි. 2යි 12ට 2යි 0.4යි. පුතා මේ වගු පොතකින් මේ ගානේ උත්තරේ හොයලා තීටා මෙච්චරයි කියලා දානක උළෙල් පන්තියේදී ඉගෙනගෙන තියෙනවා. මේ තීටාවල අගය අපි හතර ගොඩාක් විට මේ භෞතික විද්‍යාවේ බහුවර්ණ ප්‍රශ්නවල සුළු කරලා උත්තරේම දාන අවස්ථා නැත. එවැනි අවස්ථාවක මේ තීටා උත්තර කරලා අපි ලියන්නේ. දැන් කෙනෙක් ලියන්න පුළුවන් මෙහෙම. තීටා සමාන. ඒ කියන්නේ tan 2.4 කියලා. ලියන්න පුළුවන්. තීටා සමානයි ළමයි ලියයි tan inverse 2.4 කියලා. ළමයි මෙහෙම එකක් ගත්තොත් ඉතින් තීටා ඍජුව ප්‍රකාශ කරන්නේ එතකොට තීටා සමානයි tan tan inverse 2.4. ඔන්න ළමයි තීටා කෝණයේ නිර්ණය කරනවා. විශේෂයි අභිලම්බ බල දෙක සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය සහ දිශාව නිර්ණය කිරීම මම එහිදී සිදු කරා. විශාලත්වය ආවේ කීයද? 13යි නිව්ටන් කියලා.
දිශාව කියන්නේ 5 නිව්ටන්ට තීටා ආනතියකින් 12 නිව්ටන් පැත්තට සම්ප්‍රීති දිශාව. තීටා වනාහි tan inverse 2.4. ඕනනම් වගුපුතෙන් කෝණයම හොයලා දාන්න පුළුවන්. දරුවනේ අපි හිතමු දැන් ඔන්න ලම්බක දෙක හිව්වා. ලම්බක නොවන දෙන්නේ දුන්නොත් හොයන විදිහ ඊට පස්සේ කතා කරමු. මේකෙන් පොඩි ගානක් දෙකක් සාකච්ඡා කරනවා. මේ බලන්න. වස්තුවක් මත එතකොට එක පැත්තකට අපි හිතමු දෙනවා වස්තුවක එක ලක්ෂයකට ඕමට 1 නිව්ටන් කියලා බලයක්. මේ පැත්ත දෙනවා මූල 3 නිව්ටන් කියලා බලයක්. එහෙනම් මේ දෙන්න ලම්බකයි නම් සම්ප්‍රේත බලයේ විතිකුණාශේ මේ විකර්ණයෙන් දෙන්නේ. මෙයා ඉවතට නම් මෙයා ඉවතට නම් මේකෙත් ඉවතට ඉස්සලා මට ඒක සඳහන් කරන්න බැරි වුණා. පුදා සාමාන්‍යයෙන් මේ දෙන්න තිබේ නම් රූප සටහනක් අඳගෙන මෙයා තිහින්නේ නැහැ. ඒතර බොහෝ විට ළමයි කඩිරකින් නම්. මේ දෙන්න ඉන්නවා මේ දෙන්න නැත්තම් ඒ විනුවට යදෙන එක්කෙනා ඉන්නවා මේක සම්පතික රේඛාවකින් ලකුණු කරනවා. දැන් මේ ගානක් හදන්න. මේ කෝණය තීටා ඒ කියන්නේ දිශාව. දැන් බලන්න සම්ප්‍රීතිය කොහොමද වෙන r සමානයි. මෙයා s කියලා ගමුකෝ. මෙයා y අක්ෂයේ පැත්ත දිශාව. අපි දාන්නේ මොකද්ද? s වර්ගයේ දන y වර්ගයේ මූලය. හැබැයි මෙහෙම ලියන්න අයිති ඉන්නේ කාටද? මේ දෙන්න අභිලම්බණක් පමණයි. එහෙමනම් s කීයද? s ලාගේ කීයද? එකේ වර්ගය. y කීයද? මූල 3 වර්ගය. මූල සංඛ්‍යාවක් මම පොඩ්ඩක් කියන්න. මූල 3 කියන්නේ කීයද? 3 භාගනි භාගය. මූල 3 වර්ගය කියන්නේ කීයද? සමානයි 3 භාගවෙනි බලයේ වර්ගය. මෙයයි මොනවයි කැපෙනවා. 3 එක්කෙනි බලයේ 3යි. මූල 3 වර්ග වුණාම මූලයේ වාස්තු වෙලා. ඉතුරු වෙන්නේ කවුද? මදේ විතරයි. එහෙමනම් ඒක එකේ වර්ගය 1යි මේක 3යි මූලය 2යි. මොනවද නිව්ටන්? සම්ප්‍රයුක්ත බලය නිව්ටන් 2යි. එහෙනම් අපි ඊළඟට දිශාව සැකනවා. ළමයි දිශාව ගැනීමේදී තීටා ගන්න. tan තීටා සමානයි. තීටා ගන්නේ සමුඛ පාදේ මම දානවා. බද්ධ පාදේ දාන්න නිසා. ඒ දෙන්න අතර බැඳීම තියෙන්නේ tan සමග. තීටාත් එක්ක. සමුඛ පාදයේ මූල 3යි බද්ධ පාදයේ 1යි. ඇත්තටම tan තීටා කියන්නේ කාටද? y බෙදීම x කියන එක. y නේ මූල 3. ඒ වගේම x නේ එක. එහෙනම් ළමයි tan තීටා සමානයි මූල 3යි. ළමයි මම දුන්නා නේද? මොකද්ද? වගුව. ඒ වගුවේ තියෙනනේ tan තීටා මූල 3 කියන එක. බලන්න. tan ප්‍රකාශනියත් මූල 3 තියෙන තැන. දැන් ඒකට අදාළ තීටා හොයන්න අංශ කීයද? 60යි. ඔක මතක තියාගන්න ඕනි වගුවක් පැහැදිලි ඇති. එහෙමනම් දරුවනේ ඊළඟ පියවරට අපි යමු. දැන් සමාන්තර බල දෙක සම්ප්‍රේරිත බලේ හොයන්න. ඒ දෙන්න එකම දිශාවට, ඒ දෙන්න විරුද්ධ දිශාවට, ඒ දෙන්න අභිලම්බ වුණාම දැන් හොයාගත්තා. සමාන්තර එකක් ගත්තා, අභිලම්බ එකක් ගත්තා. ඒ කියන්නේ මෙහිම දෙන්නේ කවුද? ඔය කතා කරපු සියල්ල එක සමීකරණයකට හදන්න පුළුවන් පසුව අර යතුර දාලා දොර ඇරියක සල්ලදයක්. යතුර ගැන ඉගෙනගෙන ඒ යතුරෙන් වැඩ කරන යාන්ත්‍රික ක්‍රියාවලිය සිද්ධ කරන තාක්ෂණික මෙවලමක් තියෙන ලොගික ඒක ගැන අංග සම්පූර්ණ ඉගෙනගෙන යතුරෙන් දොර අරන කෙනා කොහොම දැනීමක් තියෙන්නේ. ඒ පුද්ගලයාගේ යතුර නැදන් කම්බි ගෑල්ලකින් හරි දොර අර ගන්න පුළුවන් ක්‍රමය ආ දන්නවනේ ඊට පස්සේ. අන්න ඒ වගේ දරුවනේ අපි මෙහෙම ඉස්සරහට ඉගෙන ගත්තම එක සමීකරණයකට පැමිණෙනවා. ඒකෙන් පුළුවන් අපි ඉගෙන ගත්තේ ඔක්කොම විශ්ලේෂණය කරන්න. ඒකයි මේකේ විශේෂත්වය. හොඳයි. මෙහෙම දෙන්නේ කියන්නේ අද කතා කරේ. මෙහෙම දෙන්නේ කියන්නේ. ඔය දෙන්නේ මෙහෙම.
ඔය සරල ක්‍රමයට ගන්න බෑ. මේ දෙන්නා සමාන්තරත් නොවි අභිලම්බත් නොවි වෙනස් කෝණයකින් තිබ්බොත් සම්ප්‍රයුක්තය ලබා ගැනීම සම්බන්ධව තමයි අද කතා කරන්නේ. එහෙනම් තීටා බිඳුව නොවන 180 නොවන අපිට 90 කවන්නේ නැති ආනත බල දෙක සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය හා දිශාව ලබා ගැනීම. මෙහෙම ආනත. ඔය දෙන මෙහෙම වුණොත් ඒත් පුළුවන්. ඔය දෙන නොවුණොත් ඒත් පුළුවන්. එහෙනම් මෙහෙම බල දෙක යෙදුවොත් නිකන් ප්‍රායෝගික පැත්ත හිතුවොත් වස්තුවකට පුතේ මෙහෙම බල දෙකක් යෙදුවොත් ඒ වස්තුව මෙහෙට යන්නේ නැහැ. ඒ වස්තුව මෙහෙට යන්නේ. සිමෙන්ති ගෙදර නෙමෙයි දාස්ලි ඉන්නේ කොට කෑල්ලක් ගන්න. නූල් දෙකක් පදින්න, ගැට ගන්න. නූල් දෙක එකම පැත්තට අදින්න. ප්‍රතිවිරුද්ධ පැත්තට අදින්න. ආනත වදින්න. ඒක කොට කෑල්ල යන දිහා බලන්න. හැබැයි සුමට සිමෙන්තියක් නම් හොඳයි. ඒකට බල දෙකක් යටතේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. තිරස්සා දිනකොට. එතකොටමයි මෙන්න මේ වගේ අවස්ථාවල කොහොමද මේ සම්ප්‍රීති ක්‍රියා කරන්න කියලා හොයාගන්න. ඒ චලනය වෙන්න උත්සාහ කරන්නේ සම්ප්‍රීති බලය පැත්තට. හොඳයි ළමයි. මේ සඳහා අපිට මම ඉස්සෙල්ලා පොඩ්ඩක් කියලා දෙන්නම්. අපි දැන් බලයක් දර්ශකයක් විශාලත්වයට සමාන දිගකින් අඳිනවා කියන දේ ගැන කතා කරලා තියෙනවා. විශාලත්වයේ සමානුපාතික දිගකින් මේක ලකුණු කරන්න කියලා කතා කරලා තියෙනවා. පළවෙනි දෙවෙනි වීඩියෝ මම හිතන්නේ දෙවෙනි වීඩියෝ එකේ. එතකොට ළමයි ඔය ළමයි බල දෙකක් දෙනවා. ඒ දෙන්නාගේ බල විශාලත්වයට අනුකූල වන රේඛාවලින් ඒ විදිහටම නිර්මාණය කරගන්නවා. අපි හිතමු එක බලයක් නිව්ටන් 4යි. සෙන්ටිමීටර් 4ක් දිගට අපි දන්නවා මේ බලයෙන් නැගෙනහිරට ක්‍රියා කරන්නේ. එතකොට නිව්ටන් 4 අපි නැගෙනහිරට උ දිශාවකට රේඛාව නිර්මාණය කරගත්ත කියලා හිතන්න. ඊළඟ එක අපි හිතමු ඊශාන දිශාවට ක්‍රියා කරනවා කියලා 3ක්. අන්න 3ක් දිග රේඛාවක් අපි නිර්මාණය කරන ඊශාන දිශාවට. පොතේ වස්තුවක අපි දකිනවා නැගෙනහිර දිශාවට බලයක් යොමු කරලා තියෙනවා නිව්ටන් 4ට. ඒ වගේම මම දකිනවා ඒ වස්තුවට ඊශාන දිශාව ඔස්සේ බලයක් නිර්මාණය කරලා තියෙනවා බලයක් දීලා තියෙනවා නිව්ටන් 3ක. ඔය දිනවල පොතේ නිර්මාණය කරගන්න බැයිද? පුළුවන්. මම පොතට යනකොට හිතනවා මේ දිශාව තමයි නැගෙනහිර කියලා මම පොතේ මට ඕනේ දිශාවක් නැගෙනහිරට ලකුණු කරගන්නවා. දැන් ඒ දිශාවට අංශ 45ක් ආනතෝ රේඛාවක් නිර්මාණය කරගන්න බැයිද? ඒක ඒ සම්චාර වෙන්න බෑ. අන්න ළමයි දැන් පොතේ නිර්මාණය කරගත්ත නැගෙනහිර පොතේ නිර්මාණය කර ඊශාන දිශාව ඔස්සේ ඒ කොලේනේ තියෙන්නේ. මම නැගෙනහිරට නිව්ටන් 4ට 4ක් දිග රේඛාවක් සලකුණු කරා. ඊශාන දිගට නිව්ටන් 3ක් වෙන්න 3ක් දිග රේඛාවක් ළමයි ඔය පාද දෙක බද්ධ පාද දෙක ඇමින්ලා තියෙන පාද දෙකක් බද්ධ පාදයක් කිව්වට වැරද්දක් නෑ. ඔය පාද දෙක බද්ධ පාද දෙකක් වශයෙන් අරගෙන සමාන්තරාශයක් නිර්මාණය කරන්න බැරිද පුළුවන්ද? පුළුවන්. ඕලෙවල් නිර්මාණ කියලා ඉගෙන ගන්නනේ අපි. ඒ තමයි මේ වැඩ. අන්න සමාන්තරාශයක් නිර්මාණය කරනවා. ඒ සමාන්තරාශයට පාද දෙක දිගවල මොනවද? ඒ සමාන්තරාශයේ නැගෙනහිරට සමාන්තර පාද දෙකේ දිගවල් නිව්ටන් 4. ඒ සමාන්තරාශයේ ඊශාන දිශාවට තියෙන රේඛා සමාන්තරය එයම නිව්ටන් 3. ළමයි ඕක හරියටම දිග මැනලා ඔයාලා ඇඳනවා. දැන් ওই බල දෙක ලකුණු කරපු බද්ධ පාදයක් තියෙනවානේ. ඔය දෙන්න ඡේදනයේ ලක්ෂයක් තියෙනවානේ. ඒකේ විකර්ණී හරහා රේඛාවක් ඇඳුත් අන්නේ විකර්ණී දිග මැන්නොත් අන්නේ දිගින් අර බල දෙකේ සම්ප්‍රීත බලය.
පැහැදිලි මං කියන්නේ. එකක් 4යි එකක් 3යි. ළමයි ඔය දෙන්න දැන් ආනත කෝණිය දීලා තිබුණේ නිරිතයි නැගෙනහිරයි. අංශක 45යි. 90 නෙවෙයි. ළමයි ඔය දෙන්නාට හැදෙන සම්ප්‍රයුක්තයේ හරියටම අර කිව්ව විකරණේ දිගට සමානයි. පැහැදිලිද මං කියන්නේ? ඒකයි මේක ඉතාමත් වැදගත් කාරණේ. දී ඇති බල දෙකක් සමාන්තර වෙන්නේ නැත්තම් ඒ දෙන ආනතයි. එවැනි දෙන්නෙක්ගේ සම්ප්‍රයුක්ත බලය ලබා ගන්න පුළුවන් සමාන්තරාශ ක්‍රමයකින්. ඒක අපි දෛශික කියන පාඩමේදී කියලා දෙනවා. දෛශික කියලා මම කියව වීඩියෝ එකක් හම්බ වෙනවා වලට. ඒකදී ඔක් කියලා දෙනවා. මෙන්න මේ සමාන්තරාශයක මේ බල දෙක සමාන්තරාශයක බද්ධ පාද දෙක. විශාලත්වයෙන් හා දිශාවෙන් අර මම ඉස්සෙල්ලා කිව්ව විදිහට ලකුණු කරා. අනිවාර්යෙන් ඒ සමාන්තරාශයේ බල දෙක ඡේදනය වෙන ලක්ෂ්‍ය හරහා යන විකර්ණයේ දිගින් ඒ බල දෙක එකතු වෙන පරිදි ලැබෙන සම්ප්‍රයුක්ත බලය හම්බ වෙනවා. ඒකයි විශේෂත්වය. ඒ දෙන අඩු වෙන වර්ගයේ සම්ප්‍රයුක්තයක් වුණොත් ඊළඟ විකර්ණය දෙනවා. නමුත් අපි තාම කතා කරන්නේ එකතු වීම සම්බන්ධව. බල සමාන්තරාශ ප්‍රමේය යොදා ගැනීමෙන් ආනත බල දෙක සම්ප්‍රයුක්ත වෙන්නේ ඔය ක්‍රමයට. එතකොට ඕක මම සාමාන්‍යයෙන් ඔයාලා දන්න ඕලෙවල් දැනීම පාවිච්චි කරලා ඒ සම්ප්‍රයුක්තයේ ලැබෙන ආකාරයේ දිගමනින් නැතුව කෙනෙකුට ඕන වුණා නම් දැන් කෙනෙකුට සම්ප්‍රයුක්ත බලය ඕනේ බලය දකින්න එක්කෙනෙක් නැගෙනහිරට 4යි ඊශාන දිශාවට 3යි ඒ අතර කෝණය අංශක 45යි. නමුත් එයාට මේක අඳින්නේ නැතුව මනින්නේ නැතුව කෙනෙකුට ওই දත්ත ටික අරගෙන විශාලත්වය ගන්න ඕන සම්ප්‍රයුක්තේ දිශාව ගන්න ඕන කෝණමානෙකුත් නේ. අන්නේ කෙනෙකුට සම්ප්‍රයුක්ත බලය ලබා ගන්න හැකි වෙන පරිදි මොකද කරන්නේ? අපි ක්‍රමවේදයක් ඉගෙන ගන්න. එතකොට මා ඒ ක්‍රමයේ ඉස්සෙල්ලා ලබා ගන්න විදිය කියලා දෙනවා. බෝඩ් එකේ දීලා ඔප්පු කිරීම කරලා දෙනවා. හැබැයි ඒක උත්තරේ මතක තියාගත්තම ඇති ඔප්පු කිරීම ඉන්නේ නෑ ඒවා ටිකක් දිගයිනේ. ළමයි අකමැතිනේ. ඒක ශා විභාගයකදී ඒ වගේ දේවල් දෙන්නේ වෙන කාරණා අහලා නෑ. බලා ගන්න. දැන් ඕ ලක්ෂය වස්තුවක තියෙන එක ලක්ෂයක්. මෙතන වස්තුවක් ඇති. ළමයි අන්න එයාට මේ දිශාවට ක්‍රියා කරනවා නම් 4ක් නිව්ටන්. ඊශාන නැගෙනහිර ඊශාන අංශක 45 කෝණේ දන්නේ නැති වුණාම කවන්නේ. මෙයාව 3ක් නිව්ටන්. මේ රේඛාව දික් වෙන්න ඕනි 4ක් මේක 3ක් මනින් නැතුව උනත් කරගන්න පුළුවන්. මනලක් කරන්න පුළුවන්. දැන් එතකොට මම මේක මට ඕනි ක්‍රමයට හරියස්ස ගන්නකොට මේ කෝණය තීටා කියලානේ අංශක 45යි මම කිව්ව විදිහට මේක නැගෙනහිරට මේක ඊශානට මම මේක නම් දානවා මේ බලයේ විශාලත්වය p කියලා ගන්න. මේ බලයේ විශාලත්වය q කියලා ගන්න. දැන් මට මේ දෙන්නගේ සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය. හැබැයි එක දෙයක් තියෙනවා මේ සම්ප්‍රයුක්ත බලයේ දිශාව තියෙන්නේ මේ අතරින්මයි. පිටවන්නේ. මේ දෙන්න අතරින්මයි. ඊළඟමයි මම දැන් ඕලක්ෂය මෙතන තියෙනවා. මේ පැත්තේ කීයද? 4ක් දිග රේඛා. මෙයා ගලවලා තියෙනවා වගේ. මේට සමාන්තර වෙන්න හරියටම 4ක් දිග එකක් මනිනවා. නැත්නම් සමානුපාතික දිගක් වෙන්න හරි මනිනවා. 4ට අපිට පුළුවන් 8ක් පාවිච්චි කරන්න. සමානුපාතික වෙන්නේ. කියන්නේ නිව්ටන් එකක් සෙන්ටිමීටර් 2 වශයෙන් පරිමාණය තෝරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. නිව්ටන් එකක් සෙන්ටිමීටර් 3 වශයෙන් පරිමාණය තෝරන්න පුළුවන්. එහෙනම් සෙන්ටිමීටර් 12 රේඛාවක් නැන්ද? නිව්ටන් එක සෙන්ටිමීටර් 5 කියලා නම් ලොකු රූපයක් ඇඳ ගන්නත් පුළුවන්.
ඒක සෙන්ටිමීටර් නිව්ටන් 4ට සෙන්ටිමීටර් 20ක් දිග එකක් ඔබට තෝරාගත හැක. ඒ වගේ මේක තෝරාගත්ත දිග මනසින් විතරක් නම් මම දන්නවා මේ කොච්චර දිග වුණත් හතරයි කියලා. මනින් නැතුව කරනවා. මේ දිග මේ කෝණේම ඉන්නවා. කෝණේ මෙන්න ඕට මීට සමාන්තරව තමයි නේද ඊළඟ රේඛාවේ ඉන්නේ. යා දිග කීයද? 3යි. මෙයා 4ක් කියලා හිතේ තියෙනවා. මෙයා 3යි. මයින්නවා නම් කෙනෙක් පුංචි රූපයන් ඉන්නේ ප්‍රදේශ සෙන්ටිමීටර 4යි සෙන්ටිමීටර 3යි. ඒ නිසා මේක දෙකෙන් ගුණ කරලා ඒ කියන්නේ නිව්ටන් 1කට සෙන්ටිමීටර 2 වශයෙන් 8යි 6යි පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ කෝණයට නමක් දාමු තීටා කියලා. ඔන්න තීටා. තීටා කියන්නේ මේක න 45 වෙනි වල වෙනස් වෙන්න පුළුවන්. ළමයි 4 ලකුණු කරේ OA පාදයෙන් කියලා හිතමු. කොහෙටද? මේ දිශාවට. ඒ වගේම 3 පාවිච්චි කරන්න මෙයාට B රේඛාව. දිශාව මෙයාට පොදුවේ කෙනා අරන් යන්නේ P. මෙයාට Q. අර සමහර ක්‍රීඩාවල 1 2 වශයෙන් ළමයි නම්බර්ස් කරගන්න. ඒ වගේ. අගයන් දැම්මේ නෑ යමන් අකුරු වලට ගියා. P කියන්නේ විශාලත්වය 4යි, Q විශාලත්වය 3යි. ළමයි දැන් මේකෙන් සමාන්ත්‍රාංශය නිර්මාණය කරගන්න පුළුවන්. නිර්මාණ ක්‍රමී පාවිච්චි කරලා ওই දරුවන්ට සමාන්ත්‍රාංශය ගොඩනගා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඉතින් මේ බලයේ වෙනුවට මෙයා තෝරලා බලය ලකුණු කරන්න හැකියාව තියෙනවා. මේ බලයේ වෙනුවට මේ රේඛාව තෝරලා ලකුණු කරගන්න පුළුවන්. ඒ මේ දිග P, මේ දිග P, මේ දිග Q, මේ දිග Q, මේ දිග 4යි, මේ දිග 3යි. ඒ වගේ. ළමයි මේක C කියලා ගමුකෝ. එහෙමනම් මෙන්න මේ සමාන්ත්‍රාංශයේ බද්ධපාද දෙකේ සම්ප්‍රයුක්තය බල සමාන්ත්‍රාංශ ක්‍රමයට අනුව මේ රේඛාවේ දිගින් මේ රේඛාවේ දිගින් අපිට ওই දෙන්නගේ සම්ප්‍රයුක්තය ගන්න පුළුවන්. මේ දෙන්න තියෙනවා නම් මේක කඩයිරකින් තමයි ලකුණු වෙන්න ඕනේ ඇත්තටම. දැන් කෙනෙක් මේ දිග මනින්න නැතුව හොයන්න පුළුවන්. මයින පුද්ගලයා දැන් මැනලා ඉවරයි. මේ දිග 8 තේරුවා නම් මේ දිග 6 තේරුවා නම් ළමයි එහෙනම් මේ දිග මැන්න ගමන් පරිමාණයට අනුව තේරුවාම සම්ප්‍රයුක්තයට එකෙන් දිග සමානයි කියලා ගන්න පුළුවන්. එහෙනම් ළමයි දැන් මනින් නැතුව කෙනෙක් මේ දිග හොයනවා. එයා දන්නවා මේ දිග P. එයා දන්නවා මේ දිග Q. එයාෂේ මේ දිග හොයන්න ක්‍රමයක් තියෙනවා. හරි ලේසි පුතේ. මම නිර්මාණයක් කරගන්නවා. නිර්මාණය කරගත් ආසයිත දෙයක්. සාමාන්‍යයෙන් අපි ජ්‍යාමිතියේ සමහරව අකමැති ජ්‍යාමිතියට. මේක ජ්‍යාමිතියම නෙවෙයි. ඍජුකෝණී ත්‍රිකෝණී ළමයි කැමතිනේ. මම පළවෙනි දේශනාවේදී කිව්වේ. ඍජුකෝණී ත්‍රිකෝණී කැමති. ඒ ඍජුකෝණී ත්‍රිකෝණී මතක් වෙනකොට පරිදෝෂ මතක් වෙනවා. කැමැත්තෙන් අකමැත්තෙන් නම් මන් දන්නේ. එතුමාට පින් සිද්ධ වෙන්න විකර්ණයක දිගක් හොයන්න පුළුවන් නේද? බද්ධපාද දෙක දිගින්. කොහොමද නැත්නම් දෙන්න බද්ධපාද දෙක විතර දෙක. ඒ දෙන වර්ග කරලා එකතු කරලා මුල එක තමයි විකර්ණය දිගෙන්නේ. මට හිතෙනවා ඒක හොඳයි කියලා. මේක විකර්ණයක් කරවගත්තොත් ඕෂි මට පුරුහණිනේ ඒකේ දිගේ නම් අනික් පාද දිගේ දිග වලාශයෙන් හොයන්න. ඉතින් අන්නේ ඒ වෙනුවෙන් තමයි මම නිර්මාණය කරගන්නේ. මේක විකර්ණයක් වෙන්නේ මේ පාදේ දික් කරන. ෂෝ. දික් කරලා විකර්ණයක් වෙන්න ඕනේ ඍජුකෝණී ත්‍රිකෝණී කියන එහෙනම් ඍජුකෝණී වෙන්න මෙතනින් පාදේ නිර්මාණය කරගන්න. CD කියලා අපි. දැන් ළමයි මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් නේ. ඇයි? OCD ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. එහෙමනම් මේ ත්‍රිකෝණී OC පාදයේ වර්ගය සමානයි බලන්න OD වර්ගයේ ධන DC වර්ගය. හොයන්න පුළුවන්. හැබැයි හොයන්න නම් OD මොනවද? කොහෙන්වත් නැති පාදයක් ගහගත්ත CD දිග හොයාගන්න වෙනවා. මේ පාදේ දිග කරා මේ දිග නම් P මේ කැලේ දිග දන්නේ නැහැ. එයාව හොයලා ඒ දිගත් හොයාගන්න. එහෙම හොයාගත්තොත් අරකට ආදේශ කළා මේ දිග ගන්න පුළුවන්.
ඒ දිගට කියන සංප්‍රයුක්ත යන්න පුළුවන්. වනින් නැති කෙනෙකුට. එහෙමනම් ළමයි මට පේනවා දැන් ඊළඟ අරමුණ මොකක්ද? මේ දිග හොයන්න මේ දිග හොයාගන්න. මේ දිග හොයාගන්න මේ දිග දන්නේ නැහැ. එයා හොයන්නේ. මේ දිග දන්නේ එයා හොයන්නේ. අන්නේ වෙනුවෙන් කළ යුත්තේ මොකද්ද? මේන්න මෙතන දානවා කෝණයක්. එයිලා මේ කෝණයට මේ කෝණේ සමාන්තරයි. අනුරූප කෝණ. තීටා මේ දිග කියුණා මේ දිග කියු නේද? ඕ දැන් පොඩ්ඩක් ඔයාලා පරණ දේ මතක් කරන්න. පළවෙනි දේශනේ මතක් කරන්න. නැත්නම් ආයෙ බලන්න දෙවි. ඍජුකෝණී ත්‍රිකෝණයක කරණ පාදේ දන්නේ නම් කෝණයක්ද දන්නේ නම් අපිට බද්ධ පාදයේ දිග සහ සම්මුඛ පාදයේ දිග හොයන්න පුළුවන් කියලා දුන්නා. හැම විටම බද්ධ පාදයේ දිග සමාන වෙනවා කරණ පාද දිග වාරයක් cos θට. පළවෙනි දේශනේ සම්මුඛ පාදයේ දිග සමාන වෙනවා කරණ පාදයේ දිග වාරයක් sin θට. ඒ අනුව අපිට බැරිද AD සහ CD හොයන්න? පුළුවනි. ආයෙ ලියන්න ඕනද? නැත. පළවෙනි දේශනේ නැත්තම් YouTube වල ඇති බලා ගන්න. CD කියන්නේ q sin θ. සම්මුඛ පාදේ වනාහි කර්ණ පාදේ වාරයක් sin θ. එහෙනම් බද්ධ පාදේ කියන්නේ මොකද්ද? කර්ණ පාදේ වාරයක් cos θ. චක්‍රය වගේ දැන් දාන්න. q cos θ. දරුවනේ එහෙනම් දැන් දන්නවා AD සමානයි q cos θ. ඒකෙන් කවුද ගන්න පුළුවන්? OD දිග. ඇයි ළමයි? OD දිග සමානයි OA ධන AD. බලන්න හරිද කියලා? OD දිග ඇයි මට ඕනිද? අරක දාන්න උනේ නෝනේ සමානයි. OA කියන්නේ කාටද? P. AD කියන්නේ කාටද? Q sin θ. P ධන Q sin θද? නෑ cos θ. AD කියන්නේ cos θ. Q cos θ. ඒ වගේම ළමයි මම මෙයාට දාන්න බලේ කියලා. ඒ වගේ මේකට ඕනි CD දිග දාන්නවා. මොකද්ද? q sin θ. මේක simple B. මෙයාව A capital. ළමයි A, B වලින් ආදේශ කරන්න capital එකට. OC වර්ගයේ සමානයි. OD ට දාන්නේ මොකද්ද? P ධන q cos θ. වල වර්ගය. CD ට දාන්නේ මොකද්ද? q sin θ වල වර්ගය. ෂෝක්. ඔන්න දරුවනේ අපිට අදහස් ආවා. OC වර්ගයේ සමානයි P ධන q cos θ වර්ගයේ ධන q sin θ වල වර්ගය. පැහැදිලි ඇති. දැන් ළමයි ඔයාලා ඔතෙන්ද ලියාගත්තට පස්සේ සුළු කිරීමක් කරගන්නවා නම් හොඳයි වගේ. ඒක හැබැයි වීඩියෝ එක නවත්තලා ලියන්න පුළුවන්. එතකොට එක දෙයක් ලියන්න පොඩ්ඩක් සටහනක් දාගන්න මේක පස්සේ ලියනකොට මෙන්න මේ විදිහට. ආනත බල දෙකක සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය හා දිශාව ලබා ගැනීම. එකක් ගහලා කතු පෑනින් ලියන්න. බල සමාන්ත්‍රාංශ ප්‍රමේයෙන් මෙම සම්ප්‍රයුක්ත බලය
ලබාගත හැක. දැන් යන්න ඕලක්ෂයක් මත එකිනෙකට තීට ආනතියකින් ක්‍රියා කරන P හා Q බල දෙක සලකනවා. P හා Q බල දෙක සලකනවා. ඔය දරුවෝ වරහණක් තුල දැන්ට දාගන්න බිඳුවට විශාලයි තීටා කුඩායි 180 කියලා. බිඳුවට වඩා තීටා විශාලයි කුඩායි 180 කියලා. දැන් ලියන්න රතු පෑනින් බල සමාන්තාංශ ප්‍රමේයට අනුව දී ඇති බල දෙක OABC සමාන්තාංශයේ OACB සමාන්තාංශයේ P හා Q බල දෙක විශාලත්වයෙන් හා දිශාවෙන් OA OB පාද දෙකෙන් පිළිවෙලින් ලකුණු කළ විට එහි OC විකරණයෙන් දිශාව සහ විශාලත්වය බල දෙකෙහි සංප්‍රයුක්තයේ දිශාව සහ විශාලත්වය ලබා දේ. උදාහරණයකට මම ඔය පැහැදිලි කරේ. ඊට පස්සේ ඔය ළමයින්ට මේක ඇඳ ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් ඇඳලා හිස් තැන තියාගන්න. වීඩියෝ එක නවත්තලා පස්සේ ඔක්කොම ගැලපෙන්න සටහනක් වශයෙන් දෙන පොඩ්ඩ මම මේකෙදි සඳහන් කරනවා. දැන් දරුවනේ ඔයාලා OC වර්ගයට AB වලින් ඒට ආදේශ කරලා ඔන්න ගත්තා. ආයේ මේකේ පොඩි පන්ති වලට වගේ A සමීකරණයෙන් B සමීකරණයෙන් A සමීකරණයට ආදේශ කිරි ඒවා ලියන්න දෙම ඕනේ නැහැ. හිතෙන් හරි දාන එකක් මේ වැඩ පිළිවෙලින් තියෙන්නේ. මේ දෙන්නා වර්ග කරන්න. එකතුවක් වර්ග කිරීම උළෙල් පන්තියේදී උගන්වන දේ මම පොඩ්ඩක් සිහි කරන්නම් ඔයාලට. දෙයක් සිහි කරලා දෙන්න. මේ බලන්න. A ධන B වගේ කෙනෙක් වර්ග කරන්න මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් ඔය ළමයි ලියන්නේ A ධන B. A ධන B. මෙයාගෙන් මෙයා වැඩි කරා. ඒ වගේ. ඔයාලට මේ පොඩි පන්තියේ ළමයි කරන දේ දිහා බලලා මම මේ කියන්නේ ධන AB. ඊට පස්සේ මෙයා ඉවරයි. මෙයාගෙන් වැඩි කරා. BA. දැන් මෙයාගෙන් වැඩි කරා. BB වර්ගය. සමාන දෙන්නේ වර්ග වෙනවා. එහෙනම් මේ AB කිව්වා BA කිව්වා සමාන නිසා A වර්ගය. මම මෙතනින් ලියනවා ධන B වර්ගය. AB කියන්නේ ධන දෙකයි. මැද ලකුණු තමයි මේ වෙන්නේ. ඔන්න සුළු කරන්නේ. මේ ඍණ දිනුනොත් කොහොමද? ඍණ B. එහෙනම් A වර්ගය. A ඍණ නම් මෙතන ඍණ නම් දෙකක් නේ. ඔන්න ඍණ. A වර්ගය. ඊට පස්සේ A ඍණ B. එහෙනම් A ඍණ B ගුණ වුණා ඍණ A. මේ දෙන්න ඍණ B. ඍණ ධන B වර්ගය. දැන් එවනම් ඒකෙත් එනවා මෙයා ධනනේ. ඒ කියන්නේ මේ ලකුණ ධන උනා ඍණ උනා ධනමයි. එහෙනම් මෙයා වර්ග කරා මෙයා එකතු කිරීම ලකුණ ඊට පස්සේ මෙයා වර්ග කිරීම. ඊට පස්සේ මැද ලකුණ. මේ දෙන්න ගුණ කරලා දෙකින් වෙන කරනවා. මෙතන ඉන්නේ ඍණනේ. ඇයි? ඍණ AB ඍණ B. ඍණ දෙකයි. එහෙමනම් දරුවනේ එකතුවක් හෝ අන්තරයක් තියෙන දෙයක් වර්ග කරන්න සිද්ධ වුණාම
අපි කරන්නේ මොකද්ද? එක්කෙනෙක්ගේ වර්ගය. ධන. ඊළඟ එක්කෙනාගේ වර්ගය. ඊළඟට දෙන්න අතර ලකුණ. ඊළඟට දෙවාරයක් දෙන්නගේ ගුණිතය. ඔය සිදුවීම තමයි දැන් උසස් පෙළේ මතක තියාගන්න. ආය අර හැලක් ලියලා ඔය ගොඩක් නම් මතක තියාගන්න යන්නේ නෑ. එහෙම කරන්න යන්නේ නෑ විලා අපරාධෙ පුතේ. ඇඟේ ඉන්න ඕනේ දැන් ඉන්නවා. කොහොමද මේ වර්ග කරන්නේ? මෙයාගේ වර්ගය. හරි. ඊළඟ දාන. දාන වලින් මොනවා තිබුණාද දාන. මෙයාගේ වර්ගය. Q cos theta වල වර්ගය. මේ දෙන්නටම තියෙන වර්ගයයි තියෙන්නේ 2 2. ඊළඟට මැද ලකුණ. දෙවාරය. ගුණිතය. PQ cos theta. පේන්නේ හරියෝ. මෙයා හරියම පොඩ්ඩක් මෙහෙට වෙන්න ලියන්නම්. නැත්තම් පීඩිය පහළ ලියන්න. OC වර්ගය. අර විදියට P වර්ගය, Q වර්ගය, cos වර්ගය θ. A වල වර්ගය, ධන B වල වර්ගය, ධන මැද ලකුණ, මේ මැද ලකුණ. දෙවාරයක් ගුණිතය 2 PQ cos θ. මේකේ මේක තුනේ බෙදීම් නෑ ගුණ කිරීමක් තියෙනවා. එහෙනම් මෙයාගේ වර්ගය මෙයාගේ වර්ගය. දැන් අපිට දීර්ඝ සම්බන්ධයක් ආවා OC දිග ගැන. OC දිගනේ ඕනේ ඒ දිග ගැන දීර්ඝ සම්බන්ධයක් ආවා. දැන් ළමයි මම මේක තව පදයක් යටින් ලියන්නම්කෝ. OC වර්ගයේ සමානයි. මට ආශයි මේ ලස්සනට ලියන්න P වර්ගය. එච්චරයි. ඊළඟ Q වර්ගය. Q වර්ගය cos වර්ගයේ θ. මෙයා ළඟින් ලියනවා. Q වර්ගය sin වර්ගයේ θ. ධන 2 PQ cos θ. සුළු කිරීමක් වෙනුවෙන් අරමුණු කරගෙන ලස්සන වෙන්න ලියුවා මම. දැන් ළමයි OC වර්ගයේ සමානයි P වර්ගයේ ධන මම ගන්නවා Q වර්ගයේ එළියට ඉන්නේ cos වර්ගයේ θ ධන sin වර්ගයේ θ ධන 2 PQ cos θ. ළමයි වරහන තුල තියෙන දේ දැක්කම ඔයාලට මොනවද හිතෙන්නේ? ඔව් මම පළවෙනි වීඩියෝ එක තුල කියලා දීලා තියෙනවා. කැලෙන්ඩරේ එක තිබුණොත් මකලා එතන දාන්න කිව්වා නේද මේ දෙන්නගේ එකතුව? එයා නේද අර වරහන් තුල තියෙන්නේ. එනවා වරහන් තුල තියෙන පදේට මට කෙලින් මේක ආදේශ කරන්න පුළුවන්. දරුවනේ OC වර්ගයේ සමානයි P වර්ගයේ ධන Q වර්ගයේ වැඩි කිරීම එක ධන 2 PQ cos θ. එතන වර්ගය. එහෙනම් OC සමානයි P වර්ගය Q වර්ගය 2 PQ cos θ කියලා ලියන්න. මේකේ මූලය වශයෙන් දක්වන්න. OC කියන්නේ කවුද? සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය R P සහ Q. කාර් කියලා ගමු. එහෙනම් P වර්ගය Q වර්ගය ධන 2 PQ cos θ සම්ප්‍රයුක්තයේ විශාලත්වය. කොහොම ලියන්න පුළුවන්? එහෙම නැත්නම් R සමානයි P වර්ගයේ ධන Q වර්ගයේ 2 PQ cos θ වල භාගවෙනි බලය කියලා ලියන්න පුළුවන්. ළමයි එකතු වෙන නිසා මේ මූල ගන්න එහෙම බෑ මේකේ ඈ. අර පේපර් එකේ මම දුන්නේ රෝදයක් ලිසීමකින් තොරව පෙරලේනම් කියන එකේ. ළමයි ගෙලින්ම දැන් නියමයිනේ. 2i r වර්ගය 4i r වර්ගය අනිත් එක 5r ඒකෙත් වර්ග කරා. එතකොට ආවා ඇත්තටම අපිට 4i r වර්ගය දන 5 වර්ගය r වර්ගය එකේ මූලය ගන්නකොට ළමයි 5 දන් 2 කියලා උත්තරයක් දාලා දුන්නා. වැරදි. ධන ලකුණක් එහෙම දිනනකොට මූල ගන්න බෑ. ගුණිත දීපනම් පුළුවන් මේ හැමදේම. දරුවනේ
මෙහෙම දාන්න පුළුවන්. ගණන් හදනකොට මෙයා හෝ ගණන් හදනකොට අමතක කරගන්න එපා. R වර්ගයේ කෙලින්ම දානවා. P වර්ගයේ දන Q වර්ගයේ දන 2pq cos theta. එහෙමත් දානවා. ඔය ටික ගැන අවබෝධයක් වුණා. දරුවනි දැන් සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය ගැන අපිට හැඟීමක් තියෙනවා. ඒතර ළමයි මේ ඔප්පු කිරීම මතක තියාගන්නවා නම් හොඳයි. මතක තියාගන්නවා හොඳයි. අත්දැකීමක් නේ. හැබැයි ඒක ඔප්පු කිරීමට විභාගයට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔයාලා දැකලා තියෙනවා නේද? පාරවල් වල වැඩ කරන අය. උඩට වැඩ කරන අය ඉන්න උදැල්ල අරගෙන පිහි අරගෙන කැත්ත අරගෙන වල් කපනවා, නායවල් අදිනවා, පස් කපනවා, බර වැඩ ඉතින්. ඔක බලන්න දාන පුච්චිලයා. එයා උදැල්ල ගැන දන්නවා. කැත්ත ගැන දන්නවා. පිහි ගැන දන්නවා. ඔය සමහර අය ඕක අල්ලලාමක් තියනවාද? නෑ. නමුත් උපදෙස් දෙන්නේ සියල්ල දත් වගේනේ. එහෙමනේ. උපදෙස් දෙන්නේ අර වැඩ කරන අයට. අල්ලලාවක් නෑ දැකලා තියෙනවා. මේකෙන් මෙහෙම වැඩ කරනවා කියලා දන්නවා. අල්ලලාවක් නෑ. ඒ වුණාට වැඩේ කරව ගන්නවා දන්නවා. අන්න ඒ වගේ ඔයාලට තියෙන්නේ ඔප්පු කිරීම දන්නේම නැත්තම් වැඩේ කරගන්න පුළුවන්. ඇයි? අපිට ඕනේ නෙමෙයි විතරයි. මේ ටික විතරයි. අර මදේ අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද විභාගෙදී ඔප්පු කිරීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් මම නම් කියන්නේ හොඳ අත්දැකීම තියෙන්න ඕනේ. ඔයාලා නිකන් හිතන්නකෝ ඔය වැඩ කරන පුද්ගලෙක් ඔය වැඩ හුත්තට කරනවා නම් හුත්තට ඔය වැඩ කරනවා. දැල්ල ගැන් දානවා, කැත්ත ගැන් දානවා, පිහ ගැන් දානවා වැඩ කරලා හැඟපත හුත්තට විහෙසලා මෝරලා පන්නරේ ලැබුව කෙනෙක් අර උපදෙස් දෙන්න මහත්ෙක් වගේපත් වෙලා කොහොමද තියෙන්නේ? එයා විශ්ින් අර අයට වැඩ උපදෙස් දීලා කරවව කොහොමද තියෙන්නේ? ඒ වැඩේ අර වැඩේට වඩා ලස්සන වෙන්නේ. හරවත් වෙන්නේ. අන්න ඒ වගේ තමයි ළමයි ඔයාලා මේ ඔප්පු කිරීම අධ්‍යයනයෙන් තුලින් මේවා දන්නවා නම් බොහෝම හරවත් දැනීමක් වෙන්නේ. දරුවනි දැන් අපිට අවශ්‍ය සම්ප්‍රයුක්තයක විශාලත්වය නම් මේකෙන් හදා ගන්න පුළුවන්. පීට කීයක් දාන්න එතකොට දරු අර ගානේ තිබුණේ 4. කිව්වට දාන්න කීයද ඒ ගානේ තිබුණේ 3. 2 4 3 cos 45. ඒකේ විදිහට හදන්න කිව්වේ. උත්තරේ හදාගන්න පුළුවන් නේ R වලට අගයක් ගන්න පුළුවන් නේ සුළු කරලා. එතකොට ඊළඟ පියවරක් කියලා දීලා මම හිතන්නේ. නම් ඊළඟ පියවරේදී පුතේ අපිට ඕනේ සම්ප්‍රයුක්තයේ දිශාව. මොකක්ද දිශාව? කෙලින්ම කියන්නේ සර් අර විකර්ණය කියලා. OC දිශාව කියලා. ඕක ඇත්ත. නමුත් අපේ මතක තියාගන්න කෝණමානකින් මනින්නේ නැත්තම් ගණනයකින් නම් කියලා දෙන්න යන්නේ. අපි එක බලයකට ඒ රේඛාව දක්වන ආනතිය කියන්න ඕනේ දිශාව. සම්ප්‍රයුක්ත බලයේ දිශාව කියනකොට එක බලයකට ඉම රේඛාව දක්වන ආනතිය කොච්චරද කියලා අරගෙන දිශාව කියන්නේ. එනේ කෝණේ හොයලා කිව්වනම් හරියි. දැන් හිමීට හිතන්න ඔයාලා ඇඳපු එකේ නිර්මාණෙත් එක්ක ගත්ත ඍජුකෝණී ත්‍රිකෝණී මොකද්ද? O B D ත්‍රිකෝණී. හොඳට බලන්න ඔයාලා පොතේ තියෙනවා මේ පොතේ නේ. අන්නේ ආමං ආය ඇඳු. ඔයාලා පොතේ තියෙනවා මේ අත්‍යවශ්‍ය නිසා දෙන්නේ. OBD මේ කෝණී ඇල්ෆා කියලා දාන්න ඔයාලා දෙන්නේ. මෙහෙම නෙවෙයි මේක තමයි තීටා උනේ. මේක තමයි තීටා. මේක ඇල්ෆා කියලා දාන්න. මේක P ආව මේ Q එහෙමනේ ආවේ නේද? ඔන්න ඔහොම වගේ නේ ආවේ. එහෙනම් ළමයි A C ඔය සහ මෙතන B නේ. මෙතන ආවේ පුතේ C. සම්ප්‍රයුක්තයේ දුන්නේ කොහෙන්ද? OC රේඛාවෙන්. OC රේඛාවෙන් සම්ප්‍රයුක්තේ ලබා දුන්නා නම්
OD රේඛාවෙන් සහ OD රේඛාවෙන් සහ CD රේඛාවෙන් හදපු ඍජුකෝණී OCD ත්‍රිකෝණය වෙන්න ඕනේ. OBD නෙවෙයි OCD ත්‍රිකෝණය වෙන්න ඕනේ. අන්න යාගේ OC පාදයෙන් සම්ප්‍රයුක්තය දෙනවා නම් මේ P බලයට යා දක්වන ආනතිය දැක්වුවොත් දිශා වශයෙන් තෝරා ගන්න පුළුවන්. අහවල් බලයට අහවල් කෝණයක් ආනතව සම්ප්‍රයුක්තී ක්‍රියා කරනවා. අහවල් බලයේ පැත්තට කිව්වනම් හරි. එහෙනම් ළමයි ඔයාලට පුරුවනේ tan alpha ලියන්න. සමානයි CD බෙදීම OD. ළමයි මේ OD A වලින් ගන්න පුළුවන්. CD simple B සමීකරණයෙන් ගන්න පුළුවන්. එහෙනම් tan alpha A B සමීකරණ වලින් ආදේශ කරමු. CD කියන්නේ ආවේ අපිට Q sin theta. OD කියන්නේ කාටද? P ධන Q cos theta. එහෙනම් මේකෙන් කෙනෙක් ඇල්ෆා උත්තර කරු මොනවායිද? හොරවල මේ වගේ කරාද? ඇල්ෆා උත්තර කරුවොත් tan inverse Q sin theta බෙදීම P ධන Q cos theta. පුළුවන් නේ ළමයි? කොහොම වෙනානේ? හොඳයි. ඔන්න ළමයි දැන් ඔයාලට ආපු Q වගේ 3 ආදේශ කරනවා, θට 45 ආදේශ කරනවා, P ට 4 ආදේශ කරනවා, Q ට 3 ආදේශ කරනවා, θට 45 ආදේශ කරලා ආගයන් ටික බෙදලා සුළු කරලා කොම් කරලා ගත්තම ඇල්ෆා වලට වගුපුතින් ආගයක් හොයාගන්න පුළුවන්. අමාරු වෙන්නේ නෑ. හොඳයි ළමයි අපි බලමු ඊළඟ පියවර වශයෙන්. අපි ගණිත පුතේ මේකින් දැන් තේරෙනවා සම්ප්‍රයුක්තයක් ආන දිශාව හොයාගන්න. ඒතර ළමයින්ට මේ විදිහට හදන්න නැති ළමයා මේ දිග මැනලා හදනවා නම් ඒ දරුවා මේ දිග මනිනවා. ඒක. දැන් අපි හිතමු නිව්ටන් 4 නියෝජනය කරන්න එයා 8ක් දිග රේඛාවක් ගත්තා කියලා. නිව්ටන් 3 නියෝජනය කරන්න 6ක් දිග රේඛාවක් ගත්තා කියලා. එහෙනම් මෙතන නිව්ටන් 1ක් සෙන්ටිමීටර් 2ක්. මේකෙත් ඒ පරිමාණය. විනයව තෝරන්නේ. දැන් සමාන පාර්ශ්වයේ ලක්ෂණ ප්‍රතිට 45 නම් 45 අරගෙන අඳිනවා. ඇඳලා OC රේඛාව දිග මනිනවා. මැනලා ඒක පරිමාණයට අනුව ගලපන්න දෙකෙන් බෙදනවා. ඒ දිග සමානයි මේ දෙන්නගේ සම්ප්‍රයුක්තයට. ඒ දිගින් ලබා දෙන විශාලත්වය මේ බල දෙකේ සම්ප්‍රයුක්ත විශාලත්වය සමානයි. දරුවනේ මේ දිග මේ රේඛාව මේ P බලයට දක්වන ආනතිය කොනමානෙන් නැහැ. මැනව ලියන්න පුළුවන් P බලයේ සමග මෙච්චර ආනත වූ දිශාවක් ඔස්සේ තමයි සම්ප්‍රයුක්තේ පවත්වා ගන්න Q පැත්තට. ආයෙත් උක බලලා තේරුම් ගන්න. හොඳයි ළමයි දැන් මොන ප්‍රධාන කටයුතු කිහිපයක් ඉවරයි. එහෙනම් දැන් අපි ගොඩ ඇයි ගොඩේ ආනත බලයේ මොන ආනතිය තිබ්බත් අපිට පුළුවන් නේ 180 නම් තීට 180 දාන්න. 90 නම් තීට 90 දාන්න. බිඳුව නම් තීට බිඳුව දාන්න. ඒ වගේ 120 45 30 ඕනම් 60 120 150 ඕනියම් පුතේ 210ක් දාන්න. සම්ප්‍රයුක්තය ගන්න. අවශ්‍ය අර සමීකරණය දාලා උත්තරේ ගන්න විතරයි. එහෙමනම් ළමයි මම උදාහරණයක් වශයෙන් අර පාවිච්චි කරපු එකට ඉස්සෙල්ලා හදන්න. හැබැයි සුළු කිරින්න ඔයාලා කරගන්න. අපි ඉස්සෙල්ලා එකට ආදේශ කළා සම්ප්‍රයුක්තය ගමු. අපි දුන්නේ මොන බල දෙකද? මම මෙතන දුන්නේ මොන වගේ බල දෙකද? මේ පැත්ත දුන්නේ පුතේ 4යි නිව්ටන්. එයාත් නේ P කියලා දැන්නේ. මේ කෝණය කීයද? අපි සාමාන්‍ය බලයක් දුන්නාම එයාට එක අකුරක් දාගන්න. 4ට P දැම්මා. මේක Q. දේශීය සමීකරණේ සම්බන්ධ කරගන්න 3යි. මේ කෝණේ θ 45. එහෙනම් සම්ප්‍රයුක්තය උන්නොමනේ ආවේ. එතකොට පස්සේ මේක තමයි අල්පා කෝණය. දැන් අල්පා කියන්නේ දිශාව නියෝජනය කරන කෝණය. දැන් එහෙනම් සම්ප්‍රයුක්තය හොයන්න පුළුවන් මේ සමීකරණේ පාවිච්චි කරනවා. සමානයි P වර්ගය Q වර්ගය 2PQ cos θ. වලම
P වෙනුත් දාන කීයද? 4 වර්ගය. Q වෙනුත් දාන කීයද? 3 වර්ගය. 2 P වෙනුවට 4 Q වෙනුවට 3 cos 45 මූලය 16න් 9න් බලන්න 12යි 24යි. නැත්නම් දෙක තියාගෙන මෙහෙම දාන්නකො හේතුවක් උඩ 12 cos 45 කියන්නේ එකට මූල දෙක නේද? දෙක මේක 16 9 2 12 එකට මූල දෙක. මේක ලීසින් වලට බෙදීම සුළු තුරු කරා මම දැන් මේ 25. දෙක මූල දෙකෙන් බෙදුවා මම ඊට පෙර දවසක් කරා ගන්න. පේපර් එකේදී සංඛ්‍යාව මූල සංඛ්‍යාවෙන් බෙදුවා මේක මූල වෙනවා. මේ දෙක කියන්නේ මූල දෙක වැඩි කිරීම මූල දෙක. තව මූල සංඛ්‍යාව ගුණ වුණාම මේක හම්බ වෙන්නේ බෙදන්න මූල දෙකෙන්. දැන් මේක බෙදන්න මූල දෙක. මේ දෙන කැපිලා යනවා. ඒක ඉතුරු වෙන්නේ මූල දෙක. ගුණිතයකදී එක්කෙනා බෙදන්නේ දෙන්නම් බෙදන්නේ නැහැ. තමයි ප්‍රශ්න කරලා අහනවා. එහෙනම් මූල දෙකයි. දෙක මූල දෙකෙන් බෙදුවා මූල දෙක වැඩි කිරීම දුන්නා. ළමයි 25 ධන 12 මූල දෙකෙන් වැඩි කරාම මූල දෙක කියන්නේ 1.4ට ආසන්න ගාණක් නේද පුතා? 12 1.4ට ආසන්න ගාණක් කියන 1.4 වැඩි කිරීම 12 වගේ එකක්. එකතු කරන්න බෑ ගුණිතයන් නිසා 25 ධන 12ක් 4 12ක් 1 මූලය බලන්න මේක සුළු කරාම අපිට ගන්න පුළුවන් සම්ප්‍රේතය R සමානයි 8යි දශම 1යි බලන්න හොඳට 4යි වලන 25යි 15යි එකතු වුණාම 40යි එහෙනම් 16.8 කියන තව 1.8ක් වැඩි 45.8යි මූලය මේන මේක මූල කරාම සම්ප්‍රේතයේ විශාලත්වයේ ඍජුව ගන්න පුළුවන් ඊළඟ ළමයි ඔයාලා කෝණය අවශ්‍ය නම් ගන්න මොකද්ද T ඇල්ෆා නේ මෙන්න මෙතන ඇල්ෆා P බලයට දක් Q පැත්තට ඇල්ෆා අනතිකින් තමයි කියන්නේ tan inverse උඩින් එන්නේ මොකද්ද Q sin theta යට එන්නේ මොකද්ද P ධන Q cos theta හොඳට බලා ගන්න ඕනේ නාක දැන් ආදේශ කරන්න ළමයි tan inverse Q කියන්නේ ඔව් 3යි sin 45 බෙදීම P කියන්නේ 4 ධන Q කියන්නේ 3යි cos 45 සුළු කිරීම ඉගෙන ගන්න වෙනවා නේ යාන්ත්‍ර විද්‍යාව අනිවාර්යෙන් ඉගෙන ගන්න වෙනවා අපිට 3 වැඩි කිරීම එකට මූල දෙක. ඇයි sin 45 කියන එකට මූල දෙක. 4 ධන 3 cos 45 වගේ පුත මතකයි නේද? දැන් ළමයි ඇල්ෆා සමානයි tan inverse මෙතන 3 බෙදීම මූල දෙකයි. මෙතන ඉන්නේ 3 බෙදීම මූල දෙකයි. එහෙනම් 3 බෙදීම මූල දෙක. යට එන්නේ මෙතන 4 යට 1යි 1ට මූල දෙකයි. ඒ කියන්නේ 4 යට මූල දෙකයි බලන්න 4 යට 1යි ධන 3 කට 3 යට මූල දෙකයි. භාග සංඛ්‍යා දෙකක් නේ. මේ භාග සංඛ්‍යා දෙක මම පොඩ්ඩක් මෙතන ලියන්න. 4 බෙදීම 1 ධන 3 බෙදීම මූල දෙක. පොදු වරේ කියන්නේ මූල දෙක. එතකොට 1 මූල දෙක 4යි මූල දෙක ධන 3 මූල දෙක කියන්නේ 1.4යි 1.4යි නම් 5.6යි ගුණ වුණා. ධන 3 බෙදීම සුළු කරාම 8.6 බෙදීම මූල දෙක. මූල දෙක කියන්නේ 1.4යි. ඕන 1.4න් අපහු බෙදන්න පුළුවන්. දැන් අපි ඔහොම තියාගමුකෝ. ළමයි මේ වගේ පොදු හරය හොයලා පොඩි ළමයි වගේ එහෙම දාන්න අවශ්‍ය නෑ. ඔය ළමයි කෙලිම දාන්න පුරුදු වෙන්න. මේකේ මෙයා ගුණ කරන්න. 4යි මූල දෙකට මෙයා එකතු කරන්න. මෙන්න එකතු කරා යටින් මූල දෙක දාන්න. ඒක ලේසි. එතකොට මෙතන ඉන්නේ බලන්න සුළු කිරීම 8.6 බෙදීම මූල දෙක. කපලා දාන්න.
දැන් එහෙමනම් වාට පුහුණු නේද මේක ලියන්න ඇල්ෆා සමානයි tan ඉන්වර්ස් 3 බෙදීම 8.6 3 බෙදීම 8.6 ඕක බෙදා ගන්න පුළුවන් නේද දරුවන්ට ඕක බෙදලා වගු පුතේ එන දශම ගන්නට කෝණේ හොයන්න පුළුවන් ආනේ කෝණේ අපි දානවා නිව්ටන් 4ද මිශ්‍ර ආනතිය කිව් පැත්තට දිශා කොටසේ සම්ප්‍රයුක්ත බලය කියලා ගන්නවා එච්චරයි ඔන්න ළමයි එහෙමනම් මම ගානක් හැදුවා ඒක උදාහරණයක් බල දෙක අංශක 45ක් ආනත ලක්ෂයක් කරා සම්ප්‍රයුක්ත බලය නිර්මාණී ක්‍රමයකට ගන්න පුළුවන් වීඩියෝ ගණිතමය ක්‍රමයකට ගන්න පුළුවන් හැබැයි ওই දෙන්නා වෙනුවෙන් යොදාගන්නේ බල සමාන්තරාංශ ක්‍රමය එතකොට අන්නේ ආකාරයෙන් තමයි සම්ප්‍රයුක්ත බලය සහ දිශාව ලබා ගත්තේ එතකොට ළමයි ඔය යටතේ ඊට පස්සේ අපි ගැටලු නිබන්ධනයක් දෙනවා ඒ නිබන්ධනය තුළ යම් ප්‍රමාණයක් බහුවන්න ප්‍රශ්න හදලා එවන්න ඕනට තීටා කෝණය එක එක අගයන් වලට මාරු වෙන්න පුළුවන් 30 වෙන්න පුළුවන් 45 වෙන්න පුළුවන් 60 වෙන්න පුළුවන් 90 වෙන්න පුළුවන් 120 වෙන්න පුළුවන් 150 වෙන්න පුළුවන් පොඩි අතර කෝණක් තියෙනවා මම කියන්නේ මන් දුන්න වගුවට ගැලපෙන කෝණ ටිකක් 210 දක්වා වුණා වැඩි කරන්න පුළුවන් මේ විදිහට ලක්ෂයක් මත ආනතෝ බල දෙක ක්‍රියා කරු සම්ප්‍රයුක්තය ලැබෙන්නේ කොහොමද කියන එක තමයි ලබා ගැනීම සඳහා අවශ්‍ය සමීකරණය තමයි අත්‍යවශ්‍ය කියලා. දිශාව ලබා ගැනීමේ සමීකරණය තමයි කියලා තියෙනවා. හොඳයි. බර නැහැ, වැඩි නැහැ, ඔප්පු කිරීම අවශ්‍යම නැහැ කිව්වා. අවශ්‍ය දේ ප්‍රයෝජනෙට අරගෙන මම ඊළඟට දෙන ගැටලු සාකච්ඡා කරනවා. ගැටලු හදලා ඉවරයි. අද දවසේම මම මේ සමග ඔයාලට මේ ප්‍රශ්න පත්‍රය දෙනවා. හොඳයි දරුවනි නැවත හමු වෙමු ඊළඟ පස්වෙනි වීඩියෝ එකකින්. තෙරුවන් සරණයි.